තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. බෞද්ධ රූපවාහිනිය ඔබ වෙනුවෙන් sannivedanaya කරන විභජ්‍යවාද ධර්මදේශනාව අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදහවත්නි දේශනාව වෙනුවෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ ලබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය කොත්මලේ කුමාරකස්සප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි අද දවසේ විභජ්‍යවාද ධර්මදේශනාව මෙලෙසින් මුළු මහත් ලෝකයා හමුවේ sannivedanaya කරන්නට පින්බර දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරන්නේ මහරකම පදිංචි හේරත් මහත්මිය සහ වික්‍රමරත්න මහත්මිය ප්‍රදාන එම පින්වත් පිරිස. අද දවසේ ඔවුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් අතරට එකතු වනවා ධර්මදේශනාව වෙනුවෙන් දායකත්වයේ ලබා දුන් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මේ දේශනාව හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවත් මෙම ධර්ම දාන කුසල කර්මය සුජීවත්ව සිටින හැම දිනාගේම දෙමව්පියන්ටත් පවුලේ සියලුම ඥාතීන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරන්නටත් ඔවුන් බලාපොරොත්තු වී තිබෙනවා. එහෙමනම් ඒ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන ප්‍රාර්ථනාවත් ඇතිව අපි හැම දිනාම මෙතෙන් සිට විභජ්‍යවාද ධර්ම දේශනාව සදහැ සිතින් ශ්‍රවණය කරමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම ඊටමත් ශ්‍රද්ධාවෙන් උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. උතුම් වූ බුද්ධ ශාසනයක් මේ ලෝකයේ තුල අපිට පහසුවෙන් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බුද්ධෝත්පාද කාලයක් ලෝකයේහි ඊටම දුර්ලභයි. ඒ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව ලබා ගන්නවා කියන්නේ ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. ඒ සියල්ලම අපිට සම්පූර්ණ වෙලා තිබෙන දවසේදී අපි අප්‍රමාදී වන්නට ඕනේ. ඒ නිසාමයි සරියුත් මහරහතන් වහන්සේ විසින් අපට අවවාද කරන්නට යෙදුනේ කනෝවාමා උපජ්ජගා, මේ ක්ෂණය මේ මොහොත ඉක්මවා යන්නට දෙන්න එපා කියලා. මේ මොහොත ඉක්ම වුණොත් ආපහු අපිට කවදාකනම් මේ බඳු අවස්ථාවක් ලැබෙයිද කියන එක කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මේ අපි ජීවත් වෙන අවුරුදු 50-60 කාලය තුල නොඑක් විපරීත දේවල් පිළිබඳව අපේ අවධානය යොමු කරනවට වඩා වැඩි අවධානයක් අපි යොමු කළ යුතු වන්නේ ඒ සද්ධර්ම අවබෝධය සඳහා. ඒ කිසිම කලෙක අපතේ යන දෙයක් නෙමෙයි. ඒ කිසිම කලෙක අයහපත පිණිස පවතින දෙයක් නෙමෙයි. ඒකාන්තයෙන්ම එය යහපත පිණිස පවතින දෙයක්. කෙනෙකු ධර්මයේ තුල තමන්ගේ හිත හුරු පුරුදු කරනවා නම් ඔහුට මේ ජීවිතය තුලම උතුම් ධර්ම අවබෝධය සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ඔහුගේ උත්සාහය, වීරය, ශ්‍රද්ධාව ආදී ගුණ ධර්මයන් අනුව. ඒ වගේම කෙනෙකුට යම් හේකින් මේ ජීවිතය තුල ඒ ධර්මය අවබෝධ කරන්නට නොහැකියවත් ඔහු ඒ ධර්මයට තමන්ගේ සිත පුරුදු කිරීම නිසා, ඒ ප්‍රඥාව අවදි කිරීම නිසා ඔහුට බොහෝ ඉක්මන් අවස්ථාවකදීම ධර්මය අවබෝධ කරන්නට අවකාශය සැලසෙනවා. අපි ගොඩක් වෙලාවට කතා කරනවා මහා ප්‍රඥයින්ය, මහා උතුමන් වහන්සේලාය කියලා. මේ බුද්ධ ශාසනය තුල ඒ ධර්මය අවබෝධ කරගත්ත, ඒ ධර්මයේ පිළිබඳව වහා අභිඥා උපදවගත්ත, දැනුම අවබෝධය ලබාගත් උතුමන් වහන්සේලාව. එයට හේතුව කුමක්ද කියන එක පිළිබඳව අපි බොහෝ අවස්ථාවල විමසන්නේ නැහැ. එයට හේතුව වෙන්නේ සසරේ බොහෝ කාලයක් මුළුල්ලේ උන්වහන්සේලා මේ උතුම් ධර්මය පුරුදු කරලා තියෙනවා. ගම්භීර ඥානචර්යාවෙහි උන්වහන්සේලා හසලයි. උන්වහන්සේලාට එහි පුරුද්දක් තිබෙනවා. ගැඹුරු දහම් කරුණු මෙනෙහි කරලා සතෝත්පාද මාත්‍රයෙන්, ඒ කියන්නේ සිහි ඉපදවීම පමණකින්ම යථාර්ථයේ තේරුම් ගන්නට තරම් ඒ ප්‍රඥා පාඨවයක් උන්වහන්සේලා සතුව තිබුණේ. ඉතින් අපි මේක පුරුදු කරන්නේ නැතුව උන්වහන්සේලාගේ මහා පුණ්‍ය බලය කියලා හිටියට අපිට එබඳු දෙයක්වත් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අද අපි ධර්මය
අපේ ජීවිතයට ප්‍රගුණ කළේ නැත්නම්. ඒ නිසා ඔබ කවුරුත් අප්‍රමාදී වන්නට ඕනේ ධර්මය ප්‍රගුණ කරන්නට, තමන්ගේ ජීවිතයට ධර්මය ලබා ගන්නට. ඉතින් මේ ධර්මය ලබා ගන්න අවස්ථාවන් දිහා බලනකොට මේ පින්නතුන්ට කොහොමද ධර්මය අපි අපේ ජීවිතයට ලබා ගන්න කියන කරුණත් අදාළ කරගෙනම එක පුංචි කාරණා ටිකක් සිහිපත් කරන්නට කියලා ආරාධනා කළාම තිබුණා. ඒ තමයි මිත්‍රත්වයේහි තිබෙන වැදගත්කම සහ කල්යාණ මිත්‍රයෙක් කියන කවුද? කල්යාණ මිත්‍රයෙක් හඳුනාගන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර භාවය තුලින් අපි නිවැරදිව නිවනට ධර්මයට නැඹුරු වන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව පැහැදිලි කරන්නටයි කියලත්. කල්යාණ මිත්‍රයා තරම් වටිනා දෙයක් මේ ලෝකෙ වෙන ඇත්තේ නැහැ. කලන මිතුරු ඇසුර තරම් සුව එලවන්නක් යහපත ගෙනවිත් දෙන්නක් වෙන ඇත්තේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් කෙනෙකුට ඇසුරට ලැබෙනවා කියලා කියන්නේ ඔහුගේ මේ ජීවිතයත් යහපත් වෙනවා, පරලොව ජීවිතයත් යහපත් වෙනවා. මෙලොව සහ පරලොව කියන දෙකෙන්ම මිදී ලෝකෝත්තර සුඛයට පත්වන්නටත් පුළුවන්කම තිබෙනවා. පරම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ ඒ මහා පරම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අනුව ඒ ධර්මයේ පිළිබඳව මෙනෙහි කළ, ධර්මය අනුගමනය කළ බොහෝ සත්වග මේ සියලු දුක් කෙලවර කොට අමා මහ නිවනින් සැනසුණා. ඒ තමයි කල්යාණ මිත්‍ර භවෙහි තිබෙන මහා සැපදායක බව. කලන මිතුරු ඇසුර මහා සුවගෙන විත් දෙන්නක්. පාප මිත්‍ර සේවනය තුලින් ලෝකේ ආස්වාදය ආදී දේවල් අනුව ලෝකයා කටයුතු කරගෙන මිත්‍රත්වයෙන් මනිනකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්මයේ තුල මනින්නේ වෙනම මිම්මකින්. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියන එක පිළිබඳවත්, කල්යාණ මිත්‍රයාගේ තිබෙන වැදගත්කම පිළිබඳවත්, මේ ශාසනයේ කල්යාණ මිත්‍රයාට හිමිවන තැන පිළිබඳවත් බොහෝ සූත්‍ර දේශනාවන් වල විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ ආකාරයන්ගෙන් විස්තර කරනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු අපිට ස්වභාවයෙන්ම හඳුනා ගන්නට අපහසුයි. ලෝකේ යම් කිසි ආකාරයකින් මිනිස්සු ජීවත් වෙනකොට විවිධ චරිත ඇතිව විවිධ ආකාරයන්ගෙන් තමයි මිනිස්සු වාසය කරන්නේ. ඒ විවිධ ආකාරයන්ගෙන් ජීවත් වෙන මිනිස්සු විවිධ ස්වરૂපයන්ගෙන් තමන්ගේ ජීවිත හසුරවනවා. අපිට මිනිස්සු කවුද කියලා හරියට හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි ජීවිතයේ කළ යුතු වැදගත්ම දේ තමයි ඇසුරු කළ යුත්තන් කවුද, ඇසුරු නොකළ යුත්තන් කවුද කියන එක පිළිබඳව නිවැරදි විනිශ්චයන් ඇති කර ගැනීම. නිවැරදි විනිශ්චයන් ඇති කරගන්න යනකොට අපිට ඊටමත් සුළු දෙයකින් ඒ පිළිබඳව විනිශ්චය කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ. නවන්න රූපේන නරෝ සුජානෝ, වර්ණයෙන් රූපයෙන් මිනිස්සෙක් හඳුනා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. නවිස්සසේ ඉත්තර දස්සනේන, ඊටමත් කෙටි කාලික දැකීමකින්, කෙටි දැකීමකින් මිනිස්සෙක් විශ්වාස කරන්නටත් හොඳ නැහැ. හේතුව සුසඤ්ඤතානං හි ව්‍යංජනේන, මේ ලෝකේ සුසඤ්ඤිත පුද්ගලයන්ගේ, හික්මුණු පුද්ගලයන්ගේ ස්වરૂපයෙන් අසඤ්ඤතා ලෝකමිමං චරಂತಿ, නොහික්මුණු පුද්ගලයෝ ලෝකයේ තුල හැසිරෙනවා. ඒ නිසා අපි මිනිස්සු පිළිබඳව තේරුම් ගන්න එක, මිනිස්සු පිළිබඳව අපි අවබෝධ කරගන්න එක ඊටාම නුවණින් කළ යුතු දෙයක්. ඒ තමයි මිනිස්සෙක් සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියන එක අපිට තීරණය කරන්නට භාග්‍යතුන් වහන්සේ දීපු ප්‍රධානම අවවාදය. මේ ගාථාව දකින්නට පුළුවන්කම තිබෙන්නේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේහි. මේකට පදනම් වන කතාවස්තුවත් අපූර්ව කතාවස්තුවක්. දවසක් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. භාග්‍යතුන් වහන්සේ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ ඉන්නකොට හවස් කාලෙදී බුදුරජාණන් වහන්සේ ඒ විහාරාසන්න මාර්ගයේහි බාහිර දොරකොටුව ළඟ වැඩ ඉන්නවා. මේ මාර්ගය අසල වැඩ ඉන්නකොට පසේනන්දි කොසල් රජුරෝ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා එකත් පස්ව ඉන්නවා. මෙහෙම ඉන්නකොට
තේනකෝපන සමයේන සත්තච ජටිලා සත්තච නිගණ්ඨා සත්තච අචේලකා සත්තච ඒකසාටකා මේ ආදී ලෙස දැක්වෙනවා. ජටිලයෝ 7 දෙනෙක්, ඒ වගේම නිගණ්ඨයෝ 7 දෙනෙක්, ඒ වගේම අචේලකයන් 7 දෙනෙක්, ඒකසාටකයින් 7 දෙනෙක්, පරිබ්‍රාජකයින් 7 දෙනෙක්. තම තමන්ගේ එදා ಭಾರತೀಯ සමාජය තුළ හිටපු විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන් ඇසුරු කර පුද්ගලයින් මේ කියන්නේ. ඒ කියන්නේ ආජීවකයින් හිටියා, නිගණ්ඨයින් හිටියා, ජටිලයින් හිටියා, විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන් තිබුණා. ඉතින් මේ විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන්ට අයත් මේ පුද්ගලයෝ 7 දෙනා බැගින් මේ බුදුරජාණන් වහන්සේත් කොසල් රජුරුවොත් මේ ඉන්න අවස්ථාවේදී ඒ අසබඩ පාරේ ගමන් කරනවා. ඉතින් මෙහෙම යනකොට පසේනදී කොසල් රජුරුවෝ තමන්ගේ උත්තරාසංගය නැතිනම් දාගෙන හිටපු සලුව, රාජකීය සලුව එකස් කොට දක්ඛිනං ජානු මණ්ඩලම් පටවියන් නිහන්ත්වා දකුණු දන මණ්ඩල බිමට නමලා උත්කුටිකයෙන් වඳිනවා කියලා කියන්නේ දකුණු දන මණ්ඩල බිම තබා වැඳගෙන කියනවා ඒ නිගණ්ඨයින්ට වන්දනාමාන කරමින් රාජාහම් බන්තේ පසේනදී කෝසලෝ රාජාහම් බන්තේ පසේනදී කෝසලෝ කියලා තෙවරක් කියනවා ස්වාමීනි මම පසේනදී කොසල් රජුරෝ මම ඔබලට වන්දනා කරනවායි කියලා අර යන අර ජටිලයින් නිගණ්ඨයින් අචේලකයින් පරිබ්‍රාජකයින් ආදී මේ ඊයපු පිරිසට වන්දනා කරනවා පසේනදී කොසල් රජුරෝ ඔබලට වන්දනා කරනවා කියලා. වන්දනා කළා විතරක් නෙමෙයි වන්දනා කළ ඉවර වෙලා ආපහු භාග්‍යතුන් වහන්සේගේ පැත්තට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන කියනවා යේතේ බන්තේ ලෝකේ අරහන්තෝවා අරහන්ත මග්ගංවා සමාපන්නා ඒතේ තේසං අඤ්‍යතරාති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ යම්කිසි පිරිසක් ඉන්නවා නම් රහත් කියලා. ඒ වගේම රහත් මාර්ගයට පිළිපන්නා රහත් මාර්ගයට ඇවිල්ලා මාර්ගය තුල ගමන් කරන පිරිසක් කියලා යම් පිරිසකට කියන්න පුළුවන්කම තියෙනවා නම් ස්වාමීනි මේ පාර ගියේ එබඳු වූ පිරිසක්. මේ අය රහතන් වහන්සේලා සහ රහත් මාර්ගයට පිළිපන්න අයයි කියලා පසේනදී කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේට මෙහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුජ්ජානංකෝ යතම් මහරජ තයා ගිහිනා කාමභෝගිනා පුත්ත සම්භාද සයනං අජ්ජාවසන්තේන. බුදුරජාණන් වහන්සේ පසේනදී කොසල් රජුරන්ට මේ වෙලාවේදී ආමන්ත්‍රණය කරන විදිහ දුජ්ජානංකෝ යතම් මහරජ. මහරජ මේක දුජ්ජානයි. මේක දැනගන්න පුළුවන් කමක් නැහැ කාටද? ගිහිනා කාමභෝගිනා කාමභෝගී වූ ගිහියන්ට මේක තේරුම් ගන්නවා කියන එක ලේසි නෑ. පුත්ත සම්භාද සයනං හරියට නිදා ගන්නවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. පුත්‍ර සම්බාධ සයනයි. ළමයි නිසා තියෙන කරදර නිසා. ඉතින් මේ ගිහි ගෙදර වාසය කරන මෙබඳු අයට මේක දුජ්ජානංකෝ ඒතං. මේක දැනගන්න එක ලේසි කටයුත්තක් නෙමෙයි. මේක මහා දුෂ්කරයි දැනගන්නට. මොකද්ද මේ මල ගඳ විලවුන් ආදී දරාගෙන ඉන්න මේ ගිහියන්ට මේ අයයි රහත් මේ අය රහත් මාර්ගයට පිළිපන්න අයයි කියලා ඒ බඳු පුද්ගලයෝ දැනගන්නවා කියන එක ඒක ලේසි නෑ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ලේසි එකට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් කොහොමද අපි ඒක දැනගන්නේ? දැනගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියන එක. ඒක දේශනා කරනකොට සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං. රජතුමනි සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බං. සීලය කියන එක කෙනෙකුගේ තේරුම් ගන්නට නම් ඒ පුද්ගලයා බොහෝ කාලයක් ඇසුරු කරන්නට ඕනේ. ඇසුරු කරනකොට තමයි මේ පුද්ගලයා සිල්වතෙක්ද දුසිල්වතෙක්ද කියන එක තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. කෙනෙකුගේ සීල සම්පන්න භාවය ටික කාලක් ඇසුරු කරනකොට තේරුම් ගන්නට පුළුවන්. තංචකෝ දීඝේන එක බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් අද්දුනා අද්ද කියලා කියනවා දීර්ඝ බවට දීඝේන අද්දුනා කියලා කියනවා බොහෝ දීර්ඝ වූ දෙයට. එතකොට ඒක බොහෝ දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් මිසක න ඉතරම් මේ කෙටි කාලයක් ඇසුරු කළා කියලා එක වතාවක් ඇවිල්ලා කතා බහ කරලා ගියා කියලා ටික වෙලාවක් ඇසුරු කළා කියලා කෙනෙක් සිල්වතෙක්ද කෙනෙක් දුසිල්වතෙක්ද කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක තේරුම් ගැනීම දුජ්ජානයි. ඒක දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කෙනෙකුගේ සීල සම්පන්න භාවය තේරුම් ගන්නට නම් ඔහු බොහෝ කාලයක් ඇසුරු කරන්නට ඕනේ. ඒ වගේම මානසිකරෝතා නො අමනසිකරෝතා. ඒ කියන්නේ මානසිකරෝතා කියලා කියනවා
මානසිකාරය කරන්නාට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මෙයා කොයි විදිහටද සීලය පිළිබඳව ප්‍රතිචාර දක්වන්නේ කියලා සීලය පිළිබඳව හොඳින් මෙනෙහි කරමින් වාසය කරොත් තමයි යාට දැනගන්න පුළුවන්කම තියෙන්නේ මෙයා සිල්ලොත් එක්ද නැද්ද කියලා. නොඅමනසිකරෝතා මෙනෙහි නොකරන්නෙකුට ඒ ගැන හිතන්නේ නැතුව ඒ ගැන තැකීමක් නැති මිනිස්සෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. පඤ්ඤවතා නොදුප්පඤ්ඤේන. ප්‍රඥාවන්තයෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. දුෂ්ප්‍රඥයෙකුට තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙනෙකුගේ සීල සම්පන්න භාවයේ තේරුම් ගන්න නම් ඔහු ප්‍රඥාවන්තයෙක් බවට පත්වන්නට ඕනේ. ඒ වගේම යම්කිසි ආකාරයකින් යම්කිසි කෙනෙක් ලෝකය තුල සීලය කියන දේ පිළිබඳව මනිනවා නම් සීලය පිළිබඳව මනින ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ මෙතනදී ලබා දෙන්නේ ඊටාම වටිනා මිම්මක්. මොකද්ද මේ මිම්ම? ඒ පුද්ගලයා බොහෝ කාලයක් ඇසුරු කරන්න. ඒ වගේම ඒ ඇසුරු කරනව විතරක් නෙමෙයි ඒ පුද්ගලයා පිළිබඳව කල්පනාවෙන් වාසය කරන්න. මානසිකාරය කියලා කිව්වේ ඒකට මානසිකරෝතා. මෙනෙහි කරන්නාට. එතකොට අපිට නොමෙනෙහි කරනවා නම් යම්කිසි කෙනෙකුගේ දේවල් අපිට ඒ පුද්ගලයා පිළිබඳව අවබෝධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි යම්කිසි ආකාරයකින් පුද්ගලයෙක් පිළිබඳව ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම නැත්නම් ඒකත් අපිට කරන්න පුළුවන් කමක් ඔහු පිළිබඳව දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මෙනෙහි කරන්නාට බොහෝ කාලයක් ඇසුරු කරන්නාට ප්‍රඥාවෙන් ඇසුරු කරන්නාට තමයි කෙනෙකුගේ සිල්වත් බව පිළිබඳව මිම්මක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංෝහාරේන. අපි යම්කිසි කෙනෙක් ඇසුරු කරනකොට අපි ඒ ඇසුරු කිරීම තුළ යම්කිසි විදිහකින් අපි ඇති කරගන්නවා ගනුදෙනුවක්. පුද්ගලයන් සමග අපි ඇසුරු කරනකොට පුද්ගලයන් සමග ඇති කරගන්නවා අපි විවිධ ගනුදෙනු. එතකොට මේ විවිධ ගනුදෙනු ඇති කර ගැනීම පිළිබඳව අපි බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා කෙනෙකුගේ තිබෙන පාරිශුද්ධ භාවය. කෙනෙක් එක්ක අපි ගනුදෙනු කරනකොට විවිධ ආකාරයෙන් අපි පුද්ගලයෝ ඇසුරු කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා ඒ කෙනාගේ පාරිශුද්ධ භාවය. ඒක බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? සංෝහාරේනකෝ මහරජ සෝචයන් වේදිතබ්බා. සංෝහාරයෙන් ඔහුත් එක්ක ඇසුරු කරනකොට ඔහුත් එක්ක ගනුදෙනු කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා ඔහු පිරිසිදු පුද්ගලයෙක්ද අපිරිසිදු පුද්ගලයෙක්ද කියලා. ඒකත් මේ මොනවා හරි පොඩි දෙයක් දීලා හෝ පොඩි දෙයක් කතා කරලා හෝ කිරීම නෙමෙයි. දැන් ගනුදෙනුවක් කියලා කියනකොට මෙතනදී මේ කියන්නේ ආර්ථික හෝ මූල්‍යමය වශයෙන් සිදු කරන ගනුදෙනුව නෙමෙයි. සුහදතාවයත් අපි ගනුදෙනු කරනවා. ප්‍රිය වචනයත් අපි ගනුදෙනු කරනවා. අපි අර්ථචර්යාවන් අපි ගනුදෙනු කරනවා. අපි මිනිස්සුත් එක්ක අපි සමාජීය සත්වයක් විදිහට මානවයා හැම මොහොතකම තව කෙනෙක් සමග ගනුදෙනු කරනවා. සිනාවකින් පවා ගනුදෙනු කරනවා. මේ ආදී චර්යාත්මක ලක්ෂණයන් තුල කරන ඒ සංෝහාරය තුලින් තමයි ඔහුගේ තිබෙන සෝචීය භාවය, සුචිස්ස භාවෝ කියන කෙනේ සෝචීය කියලා දැක්වෙන්නේ. එතකොට ඒ කියන්නේ පිරිසුදු වූ ඔහුගේ ස්වභාවය තමයි සෝචීය බව. එතකොට ඔහුගේ පිරිසුදු බව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ ඔහු කෙබඳු මනසක් තියෙන කෙනෙක්ද කියලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ ඔහු සමග නැවත නැවත ගනුදෙනු කිරීම තුළ. එතකොට ගනුදෙනු කිරීමෙන් අපිට කෙනෙක් පිළිබඳව නිවැරදිව විනිශ්චය කරගන්න පුළුවන්. හැබැයි අමතක නොකළ යුතුයි. තංචකෝ දීඝේන අද්දුනා. ඒක බොහෝ කාලයක් ඒ විදිහට කිරීමෙන් මිසක නැතරම් මේ කෙටි කාලයක් දෙයක් කළා නෙමෙයි. මොකද මිනිස්සු හැම වෙලාවකදීම තමන්ගේ වැරදි ස්වરૂපයන් එලි දක්වගෙන ඉන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු හැමදාම තමන්ගේ වැරදි ස්වરૂපයන් හංගගෙන ඉන්නෙත් නැහැ. බොහෝ කාලයක් ඇසුරු කරනකොට විවිධ මානසික තත්ත්වයන්ට මුහුණ දෙනකොට තමයි අපිට මිනිස්සුන්ව නිවැරදිව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. බොහෝ කාලයක් මිනිස්සුත් එක්ක කතාබස් කරනකොට අපි බොහෝ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙනකොට අන්න අපිට අපිත් එක්ක ඉන්න මිත්‍රයන් පිළිබඳව විනිශ්චය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ. දීගෙන බොහෝ කාලයක් ඇසුරු කිරීමෙන් කෙටි කලක් මේ කතා බහ කළා කියලා එහෙම නෙමෙයි. ඒ වගේම මේක මෙනෙහි කරන්නාට මිසක නොමෙනෙහි කරන්නාට නෙමෙයි. ප්‍රඥාව ඇත්තෙකුට මිසක ප්‍රඥාව නැති කෙනෙකුට නෙමෙයි. ඒ නිසා අපිට ඒ පිළිබඳව අපි කල්පනා කරන්නට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යායයෙන්. එහෙම නැත්නම් අපි බොහොම ඉක්මනට කෙනෙක් පිළිබඳව විනිශ්චයට පත්වීම සුදුසු දෙයක් නෙමෙයි.
අපි ස්වභාවයෙන්ම පුරුදු වෙලා ඉන්නේ මොකද්ද? අපි ස්වභාවයෙන්ම පුරුදු වෙලා ඉන්න දේ තමයි කෙනෙක් පිළිබඳව ඊටාම ඉක්මනින් අපි විනිශ්චයන්ට එළඹෙනවා. මේ පුද්ගලයා හොඳ කෙනෙක්, මේ පුද්ගලයා නරක කෙනෙක් කියලා විනිශ්චයන්ට එළඹෙනවා. හොඳ කෙනෙක් කියලා හිතාගෙන නැතම් විට නරක ගතිගුණ වලින් හැබි පුද්ගලයා ඇසුරු කළා බොහෝ දෙනෙක් මෙලවත් පරලවත් නිර්වාණයත් වරදවා ගන්නවා. ඒ වගේම නරක පුද්ගලයින් කියලා හොඳ පුද්ගලයින් ඉවත් කිරීම තුළින් ඒද මේ සියල්ලම අහිමි කරගන්නවා. අන්න ඒ නිසයි බොහෝ කලක් අපි කෙනෙක් පිළිබඳව විනිශ්චයන්ට බැස නොගෙන පුද්ගලයින් ඇසුරු කළ යුතු වන්නේ. ඒ වගේම අපිට දකින්න පුළුවන්කම තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. මහරජ ආපදාවක් ආපු වෙලාවකදී තමයි කෙනෙකුගේ තිබෙන ශක්තිය පිළිබඳව තීරණය කරන්න පුළුවන්කම තිබෙන්නේ. යම් කිසි විදිහකින් ආපදාවක් කරදරයක් ආවහම එයාගේ තියෙන ශක්තිය අපිට තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. ආපදාවක් නැති කලෙහි දුර්වලයක් බලවතෙක් වගේ පෙනී සිටිනවා. හැබැයි ආපදාවක් ආවට පස්සේ තමයි දුර්වලද බලවත්ද කියන එක දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඇතැම් වෙලාවට කතා කළොත් බණ දහම් කතා කරනවා. කතා කළොත් මහා විපස්සනා ඥාන පිළිබඳව ඇතැම් අය සාකච්ඡා කරනවා. හැබැයි තමන් කරා ප්‍රශ්නයක් පැමිණුණු විටදී ඒ ප්‍රශ්නය හමුවේ කිපිය යුතු තැන කිපිලා කටයුතු කරනවා. කිපෙන්නට සුදුසු ප්‍රශ්නයක් ආවහම කිපිලා කටයුතු කරනවා. අනුන්ට රිදවලා දොස්පරස් කියලා ඒ විදිහට තමන්ගේ ජීවිතය තුළ තිබෙන අර ධාර්මික පැතිකඩ පසකින් තබලා තමන්ට තමන් කවුද කියලාවත් විනිශ්චය කරගන්නට බැරුව කටයුතු කරනවා. ඇතැම් වෙලාවට තමන් කරා රෝග වේසනාදිය පැමිණුණු කල්හි තමන්ට ආපදාවන් එසේ පැමිණි කල්හි අර මෙතෙක් කල් පුරුදු කරගෙන ආපු අවුරුදු ගාණක් කතා කරපු විපස්සනාවන් අවුරුදු ගාණක් කතා කරපු අනිත්‍යතාවයන් ඒ ඔක්කොම අමතක වෙලා අනේ මම මෙබඳු व्यसනයකටපත් වුණානේ කියලා ලෙහි අත්ගගහ ඇතැම් අය හඬා වැළපෙනවා. පැමිණෙන මරණය ගැන මහ බයින් තැතිගෙන වාසය කරනවා. ඇයි තාමවත් බවක් නැහැ. ශක්තිමත් බවක් නැහැ. ඒ නිසා කෙනෙකු සතු ශක්තිය උරගා බලන්නට තියෙන්නේ ඔහු කරා ආපදාවක් පැමිණුණාට පස්සේ. තමන්ට තමන් පිළිබඳවත් ශක්තිමත්ද නැද්ද කියන එක උරගා බලන්නට පුළුවන්කම තිබෙන්නේ තමන් කරා ආපදාවක් පැමිණෙනකොට. නැති වුණත් තමන් හිතාගෙන ඉන්නවා තමන්ට පුළුවන් කියලා. හැබැයි ආපදාවක් ආකල්හි තමයි තමන්ට තමන්ගේ ඉවසීම, තමන්ගේ දරා ගැනීම, තමන්ගේ හැකියාව තමන්ට තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. ආපදාවක් ආවට පස්සේ තමයි ඔහුගේ තාමවත් භාවය අපට දකින්න පුළුවන්කම තියෙන්නේ. තාමවත් බව නිසා තමයි ස්ථාවරව ඔහු රැඳී සිටින්නේ ඔහුගේ සම්‍යක් ප්‍රතිපත්තිය තුළ. ඒකත් දැනගන්න පුළුවන්කම තියෙන්නේ මානසිකරෝත මෙනෙහි කරන්නට. නැත්තම් මෙනෙහි නොකරන මනුස්සයට ඒක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නුවණැත්තෙකුට තමයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. නුවණ නැත්තෙකුට ඒත් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි මේ පුංචි ආපදාවක් ආවහම එහෙම නැත්තම් මේ අපි එක සිද්ධියක් පිළිබඳව පමණක් විනිශ්චය කරලා අපි තේරුම් ගන්න දෙයක් නෙමෙයි මේ කියන්නේ. තංචකෝ දීගෙහෙන අද්දුණා. බොහෝ කාලයක් ඔහු සමග ඇසුරු කිරීමෙන්, බොහෝ අවස්ථාවන් ඔහු සමග ඇසුරු කිරීමෙන් නැත්තරම් මේ කෙටි අවස්ථාවක් දෙකක් ඇසුරු කිරීම තුළ නෙමෙයි. ඒ නිසා මිනිස්සෙක් පිළිබඳව අපි විනිශ්චය කරනකොට කොච්චර පැතිකඩක් අපි හිතන්නට අවශ්‍ය වෙනවද? ඒ වගේම යම්කිසි විදිහකට අපි කෙනෙකුගේ සතු ප්‍රඥා පාඨවය පිළිබඳව කතා කරනවා. මෙයා මහ නුවණැති කෙනෙක්. මෙයා මෙබඳු ප්‍රඥාවන්තයෙක් කියලා අපි විනිශ්චය කරනවා නම්, බොහෝ කරුණු කාරණා දන්න කෙනෙක් කියලා විනිශ්චය කරනවා නම් ඒකට කළ යුත්තේ කොහොමද? සාකච්ඡාය කෝ මහරජ පඤ්ඤා වේදිතබ්බෝ. සාකච්ඡාය කෝ මහරජ පඤ්ඤා වේදිතබ්බා. මහරජ සාකච්ඡාවෙන් තමයි කෙනෙකු සතු ප්‍රඥාව දැනගන්නට පුළුවන්කම තිබෙන්නේ. සාකච්ඡාවෙන් ඔහුත් එක්ක සාකච්ඡා කිරීම තුළ. එතකොට සාකච්ඡා කරනකොට ධාර්මිකව කරුණු දක්වනවා නම් දැන් අපි දකිනවා අද සමාජය තුළ විවිධ මට්ටමේ විවිධ ස්වරූපයන්ගෙන් යන සාකච්ඡා දකිනවා. මේ කතා කරන්නේ ඒබඳු වූ විවිධ ස්වරූපයන්ගෙන් විවිධ පුද්ගලයෝ කරන සාකච්ඡා නෙමේ, ධර්මය ස්මතු කොට දක්වන සාකච්ඡාවක්. ප්‍රඥාව කියලා කියන්නේ මෙතනදී ධර්මයේ පිළිබඳව තිබෙන ප්‍රඥාව මිසක තමන් හිතේ පුරවගත්ත නොයෙක් ස්වදෘෂ්ටීන් නෙමෙයි. තමන් පුරවගත්ත එකිනෙකා කියපු කතන්දර නෙමෙයි.
මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳව ඔහු අවබෝධ කරගෙන තිබෙන දේ. ලෝකේ සත්‍ය යථාර්ථය එකයි නම් බොහෝ යථාර්ථ තිබෙන්නට පුළුවන් කමක් නැත්තේ. තව කෙනෙක් කියන විදිහක් කියලා සත්‍ය යථාර්ථය ඇතුළත වෙනත් දේවල් තියෙන්නට පුළුවන් කමක් නැහැ ලෝකේ යථාර්ථය ඇතුලේ. එනිසා බුදුරජාණන් වහන්සේ යමක් අපිට අවබෝධ කරගෙන දේශනා කළා නම්, මහරහතන් වහන්සේලා යමක් අවබෝධ කරගෙන දේශනා කළා නම්, එතනින් එහාට දෙයක් අද අවබෝධ කරනවා කියන එක කවදාවත් කාටවත් කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. නිවීම පැත්තෙන් නිවීම ලබනවා කියන දේ තුලින්. ඒ නිසා අපි මේ කතා කරන්නේ සාකච්ඡායකෝ මහරජ පඤ්ඤාවේදිතබ්බෝ කියලා කියන්නේ ප්‍රඥාව දැනගත යුතුයි සාකච්ඡාව තුලින් කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව තිබෙන ප්‍රඥාව. ඒ වගේම ලෝක විශ්ය තුලත් ප්‍රඥාව දැනගන්න පුළුවන්කම තිබෙනවා සාකච්ඡාව තුළ. හැබැයි ඒ සාකච්ඡාව තුළින් අපිට අවිද්‍යාව ඇතුළෙම ගිලිලා කතා කරන මඩ වගුරේ ඉඳලා කතා කරන දෙන්නෙක්ගේ සාකච්ඡාවක් විදිහට තමයි ඒක දකින්න සිද්ධ වෙන්නේ. කෙසේ වෙතත් සාකච්ඡාවෙන් තමයි අපිට ප්‍රඥාව දැනගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ඒකත් වචනයක් දෙකක් කතා කරලා නෙමේ බොහෝ කාලයක් ඇසුරු කිරීම තුළින් තමයි අපිට මේ දේ දැනගන්නට පුළුවන්කම තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට අච්චරියම් භන්තේ අභූතම් භන්තේ යාව සුභාසිත මිදම් භන්තේ භගවතා. පසේනදි කොසල් රජුරෝ කියන ස්වාමීනි ආශ්චර්යයි, ස්වාමීනි අద్භූතයි, ස්වාමීනි සුභාසිත මිදම්. ඒකාන්තයෙන් මේක හොඳ වචනයක්, මේක හොඳ කීමක්. මනවින්ම කිව්වා භාග්‍යතුන් වහන්සේ විසින්. දුජ්ජානං කෝ ඒතම් මහරජ තයා ගිහිනා කාමභෝගිනා පුත්ත සම්බාධ සයනං. මේ මල්ගඳ විලවුන් ආදී ඇඟ දරන පුත්‍ර සම්බාධ සයන යතු වසන ගිහි වූ කාමභෝගී වූ ඔබ විසින් මේ අය රහත්ද නැද්ද කියලා මේ දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියන මේ වචනය ඔබ භාග්‍යතුන් වහන්සේ විසින් මනාකොටම දේශනා කළා. මේ වචන ටික භාග්‍යතුන් වහන්සේ නියම ස්වરૂපයෙන්ම ප්‍රකාශයට කළා. ඒතේ බන්තේ මම පුරිසා චරා ඕවරකා. මේ ස්වාමීනි මේ පුරුෂයෝ නැතිනම් මේ අය ඒතේ බන්තේ මම පුරිසා. ස්වාමීනි මේ පුරුෂයෝ මගේ පුරුෂයන් ඕචරකා ඇතුළත හැසිරෙන ඇතුළත අභ්‍යන්තරයේ හැසිරෙන අය ඕචරිත්වා ආගච්ඡanti. ඒ තැන් වල හැසිරෙලා තමයි මේ පැමිණෙන්නේ. ඒ කියන්නේ තැන් වල හැසිරෙලා කියලා කියන්නේ දැන් රටේ රජුරෝ යම්කිසි තැනකට යන්න යනවා නම් ඒ රජුරෝන් යන්න කලින් මේ ඇත්තෝ යවලා සමාජයේ නිතරම ඇසුරු වෙන අය තමයි ශ්‍රමණ සම්ප්‍රදායන් කියලා කියන්නේ. ඒ අය යවලා ඒ පළාතේ ඒ ප්‍රදේශය තුල තිබෙන තත්වය කොහොමද? කවුද රජුරවන්ට පක්ෂපාතී, කවුද රජුරවන්ට විපක්ෂ, කොච්චර දුරට ඒ ප්‍රදේශය ආරක්ෂා සහිතද? කොටිම කියනවා නම් රජතුමාගේ බුද්ධ්‍යංශය. එතකොට මේ විදිහට මේ ඇඳගෙන පැලඳගෙන මේ අය ගියේ මේ කවුද? මේ රජුරවන්ගේ මේ යවපු සේවකයෝ. චරපුරුෂයෝ. එතකොට මේ අය ස්වාමීනි තව ටිකකින් හොඳට නාලා කියලා හොඳ ඇඳුම් ඇඳගෙන මේ රවුල් හිසකෙස් ඔක්කොම කපලා ඔක්කොම පැත්තකින් තියලා හොඳ ඇඳුම් ඇඳගෙන හොඳ පංචකාම ගුණයන්ගෙන් හොඳට සමන්විත වෙලා මේ අය පරිවාරය සමග මම හමුවට එනවා කියලා පසේනදි කොසල් රජුරු මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේට කියනවා. එතකොට මේ කාරණාව දැකලම තමයි බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට කියන්නේ මේක මේ සාමාන්‍යයෙන් කාමභෝගී ගිහියන්ට දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකේ රහත්තු කවුද, රහත් නොවන්නේ කවුද කියන එක දැනගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන මේ වචනය බුදුරජාණන් වහන්සේක දැනගෙනම තමයි කියන්නේ. ඉතින් රජුරෝ ඒක බොහොම සතුටින් අනුමෝදන් වුණා මේ කියපු වචනේ. මම හිතනවා ඒක මේ සෑම කාලයකටම අදාළ වෙන කාරණාවක්. මොකද හේතුව මිනිස්සු තේරුම් ගන්න එක කොහොමත් අපහසු දෙයක්. විවිධ හිත් ඇති මිනිසුන් තේරුම් ගන්නවා කියන එක පහසුවෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. චිත්ත කියලා කියන්නේම විසුතුරු නිසා. හිත විසුතුරුයි. නොඑක් කර්මණු වල යනවා. ඉතින් නොඑක් කර්මණු වල යන සිත් ඇති මිනිස්සුන්ගේ සිතේ ස්වභාවයේ ලහු පරිවර්තන චිත්තං. ඉක්මනට පරිවර්තනය වෙනවා. මේ තියෙන හිත නෙමෙයි ඊළඟට තියෙන්නේ. පෙරලෙන සැහැවි තියෙනවා. ඒ නිසා අපි බොහොම කල්පනාවෙන් කෙනෙක් ඇසුරු කරන්නට අවශ්‍යයි. කල්යාණ මිත්‍රයෙක් පිළිබඳව අපි කතා කරනකොට කල්යාණ මිත්‍රයෙක් පිළිබඳව ඔබට විනිශ්චය කරන්නට අවශ්‍ය නම් ඔබ ඔහුගේ සීලය, ඔහුගේ ප්‍රඥාව ආදී මේ කතා කරපු ඔහුගේ
ඔහුගේ සුචිභාවය පිළිබඳව ආදී මේ ගුණධර්මයන් පිළිබඳව ඔබට කතා කරන්නට, ඔහු පිළිබඳව හඳුනා ගන්නට ඕනේ නම් බොහෝ කලක් ඇසුරු කිරීමෙන්ම එය සිද්ධ කළ යුතුයි. එහෙම ඇසුරු කරනකොට මොන විදිහේ ගතිගුණද අපි බලාපොරොත්තු වෙන කල්යාණ මිත්‍රයෙක් සතුව තිබිය යුත්තේ කියන එකත් අපි විමසා බැලීම වැදගත් වෙනවා. මේක විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සත්තෙහි භික්කවේ අංගෙහි සමන්නාගතෝ මිත්තෝ සේවිතබ්බෝ. මහණෙනි අංග 7කින් යුක්ත මිත්‍රයා සේවනය කළ යුතුයි. කතමේහි සත්තෙහි කවර අංග 7කින් යුක්ත කෙනෙක්ද අපි සේවනය කළ යුත්තේ? දුද්දදන් දදාති. දුද්දදන් දදාති. ඒ කියන්නේ දැන් දෙන්න දුෂ්කර දේ ඔහු දන් දෙනවා. මිත්‍රයෙක් විදිහට දෙන්න දුෂ්කරයි ඒ දේ ඔහුට දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔහු ඒ දේ තමාගේ මිත්‍රයාට ලබා දෙනවා. දුද්දදන් දදාති. ඒ වගේම දුක්කරං කරෝති. කරන්න දුෂ්කරයි තමන්ගේ මිත්‍රයෙක් වෙනුවෙන් යමක්. හැබැයි ඒ මිත්‍රයා වෙනුවෙන් දෙයක් කරනවා. ඒකයි දුක්කරං කරෝති කියලා කිව්වේ. ඒ වගේම දුක්ඛමං කමති. ඇතම් දේවල් ඉවසන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ඉවසන්න අපහසු වුණත් ඒ දේවල් ඉවසනවා. ඒ වගේම ගුහ්‍යමස්ස ආවි කරෝති. යම්කිසි මිත්‍රයෙක් ඔහුගේ රහස් කියනවා නම්, Tamanට ඔහුගේ රහස් කියනවා නම් ඔහු ඇසුරු කළ යුතු මිත්‍රයෙක්. ඒ වගේම ගුහ්‍යමස්ස පරිගුහති. තමාගේ රහස් ඔහු රකින්නවා නම් ඒවා පිටට යන්නට නොදී ඔහු ඒවා ආරක්ෂා කරනවා නම් ඔහු මිත්‍රයෙක්, ඔහු ඇසුරු කළ යුතු කෙනෙක්. ආපදාසුන ජහති. ආපදාව ඇති කලෙහි ඔහු අත්හරින්න නැතුව ආරක්ෂා කරනවා නම් ඔහුත් සමග එකට ඉන්නවා නම් ඒ වගේම ඔහු ඇසුරු කළ යුතු මිත්‍රයෙක්, නිවැරදි මිත්‍රයෙක්. ඒ වගේම කීනේන නාති මඤ්ඤති. ක්ෂීණ භාවයෙන් කෙනෙකුට ධන ක්ෂීණ, බුද්ධි ක්ෂීණ ආදී දේවල් තියෙන්නට පුළුවන්. මේ තමන්ගේ තියෙන අඩුපාඩු නිසා තමාව අතිමඤ්ඤණා කරන්නේ. ඔහුව පහත් කොට කතා කරමින් තමාව ඉහළට දමමින් ඔහු අතිමඤ්ඤණාවන්ට යන්නේ නැහැ. එතකොට මෙන්න මේ අංග 7න් යුක්ත මිතුරා කල්යාණ මිත්‍රයෙක්. ඒ මිතුර ඇසුරු කළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බොහොම අපූර්ව කාරණාවක් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විග්‍රහ කරනවා ဒုတိ ය මිත්ත සූත්‍රයේදී. මේ ලෝකේ ඉන්න යම්කිසි සත්පුරුෂයෝ, යම්කිසි කල්යාණ මිත්‍රයෝ කවුද? ඔහු සේවිතබ්බෝ, භජිතබ්බෝ, සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, ඔහු වෙත එළඹී පෛරුපාසනය කළ යුතුයි. අපි පනුජ්ජමානේනපි කියලා කිව්වේ එලෙව්වත් බැහැර කළත් මේ පැත්ත පලාතක එන්න එපා කියලා එලවලා දැම්මත් ඔහුත් සේවිතබ්බෝ, භජිතබ්බෝ, පෛරුපාසතබ්බෝ, සේවනය කළ යුතුයි, භජනය කළ යුතුයි, පෛරුපාසනය කළ යුතුයි. එන්න එපා කියලා කෙනෙක් තමන්ව එලවලා දානකොටත් මේ ගති ටික තියනවා නම් යම්කිසි පුද්ගලයෙක් ළඟ ඒ පුද්ගලයාව භජනය කරන්න, ඒ පුද්ගලයාව ඇසුරු කරන්න, ඒ පුද්ගලයාත් එක්ක මේ කොහොම හරි ඒ පුද්ගලයාව වෙත නැවත එළඹෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද්ද? මොන වගේ ගුණධර්ම තියෙන කෙනෙක්ද? පියෝච හෝති. ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ගරෝච්ච භවනීයෝච්ච. ඒ වගේම ඔහු ගරු බුහුමන් කළ යුතු පුද්ගලයෙක් ලෙස හැසිරෙන උතුම් හොඳ ගති ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයෙක්. ඒ වගේම ඔහු මනා වචන ක්‍රම තිබෙනවා. වචනේ බොහොම ප්‍රියමනාපයි, ප්‍රිය වචන කතා කරනවා. ගම්භීරංච කතං කත්තා හෝති. ගැඹුරු දහම් කතාවන් කතා කරනවා. ඒ වගේම නොච අට්ඨානේ නියෝජේති. තමාව අස්ථානයේහි යොදවන්නේ නැහැ. සුදුසු සත්පුරුෂ භූමිය කරා පමණයි වචනකින් හරි කතා කරන්නේ. වචනකින් හරි කතා කරන්නේ ඒක සත්පුරුෂ භූමියක හික්මවීම සඳහා පමණයි. නොච අට්ඨානේ නියෝජේති. එතකොට මෙන්න මේ ආකාර වූ ගුණධර්මයන්ගෙන් යුක්ත නම් අන්න එබඳු පුද්ගලයා තමන්ව එලවලා දැම්මත්, තමන්ව එලවන්න හැදුවත් ඒ පුද්ගලයාව භජිතබ්බෝ, පෛරුපාසතබ්බෝ, භජනය කරන්න, පෛරුපාසනය කරන්න කියලා කියනවා. ඇතැම් විට ඒ පුද්ගලයා තමන් කරා දෝෂාරෝපණයක් කරන්නට පුළුවන්. වරදක් වුණ අවස්ථාවකදී දෝෂාරෝපණයක් කරන්නට පුළුවන්. එබඳු අවස්ථාවකදී පවා
ඒ පුද්ගලයා අතහරින්න නැතුව ඔහුත් සමග ඉන්න කියනවා. මොකද ලෝකේ කල්යාණ මිත්‍රයෝ ලබනවා කියන එක දුර්ලභ දෙයක්. කල්යාණ මිත්‍රයෝ කියන අය ලෝකේ දුෂ්කරයි. ඒ නිසා අපි දුෂ්කර කල්යාණ මිත්‍ර අවස්ථාව ලබා ගත්තට පස්සේ අපි ඒ දේ රැක ගන්නට දක්ෂ වන්නට ඕනේ. ඒ නිසා යම් අවස්ථාවල ඔවුන් නිර්පාහැරියත් අපි ඔවුන් එක්ක ප්‍රියමනාපව නැවත ඇසුරට පත්වන්නට ඕනේ. අපිව එලවල දැම්මත්. ඒක තමයි සත්පුරුෂකම කියලා කියන්නේ. ඔහුට කවදාවත් සත්පුරුෂ භූමිය අතහැරෙන්නේ නැහැ. ඉතින් මේ සත්පුරුෂයාට මේ කල්යාණ මිත්‍රයාට මේ ශාසනයේ හිමි තැන මොකද්ද? සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් අපි අසුරු කරන්නේ කොහොමද? ඔහුගේ තිබෙන අනික් ගති ලක්ෂණ මොනවාද කියලා අපි විමසා බලනකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. කෝසල සංයුත්තේ එහෙම දකින්නට ලැබෙන කල්යාණ මිත්‍ර කියලා සූත්‍රයක් තිබෙනවා. කල්යාණ මිත්‍ර කියන නමින්ම ඒ සූත්‍ර දේශනාවේදී. පසේනදී කොසල් රජුරෝ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා එකත් පසකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට කියනවා ස්වාමීනි මම පැත්තකට වෙලා ඉන්නකොට ඒවන් චේතසෝ පරිවිතක්කෝ උදපාදි. මට හිතට මෙන්න මේ වගේ විතර්කයක් ඇති වුණා. මොන විදිහේ විතර්කයක්ද? ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ. භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය ස්වක්ඛාතයි. සෝචකෝ කල්යාණ මිත්තස්ස කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කල්යාණ මිත්තස්ස. කල්යාණ මිත්‍රයාට තියෙන්නේ. කල්යාණ සහායස්ස. කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇත්තන්ට තියෙන්නේ. ඔහුගේ උදව්වට ඉන්නේ කල්යාණ මිත්‍රයෝ. ඒ අයට තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. කල්යාණ සම්පවංකස්ස. කලන මිතුරන් කෙරෙහි තමාත් නැමී පවතිනවා නම් ඒ අයට තමයි මේ ධර්මයේ තියෙන්නේ. නෝ පාප මිත්තස්ස. පාප මිත්‍රයින්ට නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ශාසනය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. නෝ පාප සහායස්ස. පාප සහායකයින්ට නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. නෝ පාප සම්පවංකස්සාති. පාපයේ කෙරෙහි නැමුණු සිත් ඇත්තන්ට නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කියලා ස්වාමීනි මට හුදකලාව තනියෙන් ඉන්න වෙලාවේදී කල්පනා වුණා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේතං මහරජ ඒව මේතං මහරජ ස්වක්ඛාතෝ. මහරජ එසේයි මහරජ එසේ ඒක මනවින් ප්‍රකාශ කරපු දෙයක්. එතකොට ස්වක්ඛාතෝ මහරජ මයා ධම්මෝ මහරජ මම ධර්මයේ මනවින් දේශනා කළා තියෙනවා. මම මනවින් ධර්මයේ කියලා තියෙනවා. ඒ ධර්මය සෝචකෝ කල්යාණ මිත්තස්ස කල්යාණ මිත්‍රයාට තියෙන්නේ. ඒ වගේම කල්යාණ සහායස්ස කල්යාණ මිත්‍රයා සහාය කොට ඇත්තන්ට තියෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පවංකස්ස කලන මිතුරන් කෙරෙහි තමාත් නැමුණු අයට තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කියලා දේශනා කරනවා. දේශනා කළා කතාවක් කියනවා. ඒක මිදහම් මහරජය මම එක දවසක සමයන් සක්කේසු විහරාමි ශාක්‍ය ජනපදයේ වාසය කරනවා. නගරක කියන ශාක්‍යයන්ගේ තිබුණ එක පුංචි ගමක. මේ ගමේ මම ඉන්නකොට ආනන්ද තෙරුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද නැතිනම් ආනන්ද තෙරුන් වහන්සේ මම කරා පැමිණියා. මේ ආනන්ද මම කරා පැමිණිලා උපසංකමිත්වා මං අභිවාදෙත්වා මට වන්දනා කරලා ඒක මං තන් නිසීදී එකත් පසක ඉඳගත්තා. ඉඳගෙන ආනන්ද හාමුදුරු කියනවා උපඩ්ඩමිදම් බන්තේ බ්‍රහ්මචරියස්ස යදිදං කල්යාණ මිත්තතා කල්යාණ සහයතා කල්යාණ සම්පවංකතාති. භාග්‍යතුන් වහන්සේ මේ ශාසනයෙන් උපඩ්ඩමිදම් හරියටම අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයාට නේද? කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇත්තන්ට නේද? කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු අයට නේද කියලා මගෙන් විමසුවා. මහරජා මම ඒ වෙලාවේදී මේ ආනන්දට කිව්වා මාහේවං ආනන්ද මාහේවං. ආනන්ද එහෙම කියන්නට එපා. ආනන්ද එහෙම කියන්නට එපා. සකල මේව හිදං ආනන්ද බ්‍රහ්මචරියන් යදිදං කල්යාණ මිත්තතා. මේක හරියටක් නෙමෙයි. මේ සමස්ත මුළු ශාසනයෙම තියෙන්නේ. මුළු සමස්ත සම්බුද්ධ ශාසනයෙම තියෙන්නේ කල්යාණ මිත්‍රයන්ට. කල්යාණ මිත්තතා කල්යාණ මිත්‍රතාවය නිසා මේක තියෙන්නේ. කල්යාණ මිත්‍ර සහායතා කලන මිතුරන් සහාය කොට ඇති බව නිසා ශාසනය තියෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පවංකතා කලන මිතුරන් කෙරෙහි තමාත් නැඹුරු වූවෙකුට තමයි මේ මුළු බුද්ධ ශාසනයෙම තියෙන එක හරියටක් නෙමෙයි. මුළු බුද්ධ ශාසනයෙම තියෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ඒ වෙලාවේදී දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද බික්ඛුනෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස අරියං අට්ටංගිකං මග්ගම් භාවෙස්සති අරියං අට්ටංගිකං මග්ගම් බහුලී කරිස්සති.
කල්යාණ මිත්‍රයන් ඇති කලන මිතුරන් සහාය කොට ඇති කලන මිතුරන් කෙරෙහි නැමුණු මනසක් තියෙන කෙනා තමයි ආනන්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලීකృత කරනවා නම් බහුලීකృత කරනවා කියන දේ යෙදෙන්නේ. කල්යාණ මිත්‍රතාවයේ නැති කලන මිතුරන් සහාය කොට නැති කල්යාණ මිත්‍රයන් සම්පවංකතාවයක් නැත්නම් එයාට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය එයාට අනුගමනය කරන්න පුළුවන් කමක් නැහැ, යෙදෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ කාරණාව ඊටාම වැදගත්. අපි මේ වචන තුනක් නැවත නැවත මේ කියනවා. මොකද්ද? කල්යාණ මිත්තතා. කල්යාණ මිත්තතා. කලන මිතුරන් නැති බව. තමාත් කල්යාණ මිත්‍රයෙක්ව කලන මිතුරන් නැති බව. Tamanට ඉන්න මිත්‍රයෝ, Tamanගේ යාළුවෝ කල්යාණ මිත්‍රයි. කල්යාණ මිත්‍රයි. ඒ වගේම කල්යාණ මිත්‍ර සහායතා. සහාය අපිට උපකාර කරන්නේ, කරදරයක් වුණ වෙලාවෙදී හොයලා බලන්නේ, අපිට වචනයකින් හරි අපිට වැරදෙන වෙලාවකදී ඇවිල්ලා කියලා දෙන්නේ කවුද? ඒ කියලා දෙන්නේ කල්යාණ මිත්‍රයෙක් නම්. ඒක තමයි කල්යාණ මිත්‍ර සහායතා කියලා කියන්නේ. හැමෝටම මේක ලැබෙන්නේ නැහැ. කෙනෙකුට වරදිනකොට ඇතම් වෙලාවට එන්නේ පාප මිත්‍රයෙක්. අර ගිරව් දෙන්නගේ කතාව වගේ. එතකොට ඒ වැරදුණු වෙලාවකදී අපි හමුවට පාප මිත්‍රයෙක් ආවොත් අපි පාප මිත්‍ර සහායතාවයේ තුලයි වාසය කරන්නේ. ඒ නිසා පාප මිත්‍ර සහායතා කියනකොට ඒ පුද්ගලයාට ධර්මයේ නිවැරදිව අවබෝධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ධර්මය අවබෝධ කරනවා නම් කල්යාණ මිත්‍රතාවයේ නිසාම තමයි ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. කල්යාණ මිත්‍ර සහායතාවයේ නිසාමයි ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා කලන මිතුරන් සහාය කොට ඉන්නට ඕනේ. හැම වෙලාවකදීම තමන්ගේ මිත්‍රයින් පිළිබඳව අවධානයෙන් ඔබ පසුවිය යුතුයි. පසු වෙනකොට ඔබට පේන්නට ඕනේ ඔබ කල්යාණ මිත්‍රයින් සහාය කොට ඇත්තෙක්ද කියන එක. කල්යාණ මිත්‍රයින් සහාය කොට හිටියත් වැඩක් නැහැ. කල්යාණ මිත්‍රයින් කියන වචන ඔබ ගණනකට ගන්නේ නැත්තම්. ඔවුන් කෙරෙහි නැමුණු මනසක් නැත්තම් ඒකෙන් ඇති ඵලයක් නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. අන්න ඒක නිසා කියනවා කල්යාණ මිත්‍ර සම්පවංකතා කියලා. වංක කියන්නේ වක් කියන එකනේ. සම්පවංකතා කියනවා මනවින් වක් වෙලා. කාටද? කල්යාණ මිත්‍රයින් පිළිබඳව. කල්යාණ මිත්‍රය යම් වචනයක් කියනවා නම් ඒ වචනය පිළිබඳව තමා මනවින් නැමිලා ඒ වචනේ පිළිගන්නවා. නිදිහිනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දසිනං නිග්ගහය වාදින් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ. තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කළේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නිදිහිනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දසිනං යම් කිසි කෙනෙකුට මෙන්න නිධානයක් තියෙනවා මේක අරගෙන හොඳින් ජීවත් වෙන්න කියලා නිධානයක් අතදික් කළා පෙන්නුවොත් එහෙම. අන්න ඒ වගේ දකින්න තමාගේ වරදක් යම් කිසි සත්පුරුෂයෙක් නුවණැත්තෙක් පෙන්වලා දෙනවා. නිග්ගහය වාදීන් මේදාවෙන්. නිග්‍රහ කොට නමුත් වරදක් පෙන්වා දෙනවා නම් ඒක නිධානයක් පෙන්වා දෙන්නා හා සමානව දකින්න. එබඳු නුවණැත්ත ඇසුරු කරන්න. තාදිසං පණ්ඩිතං භජේ. එබඳු නුවණැත්ත ඇසුරු කරන්න. තාදිසං භජමානස. එබඳු පුද්ගලයා ඇසුරු කරන කෙනාට සෙය්‍යෝ හෝතින පාපියෝ. ලෝකේ කවදාවත් අයහපතක් වෙන්නේ නැහැ. යහපතක් විතරමයි වෙන්නේ. හොඳ දෙයක් විතරමයි වෙන්නේ. පිනතුනේ ලෝකෙ මිනිස්සු වැඩිපුරම වැරදි කරන්නේ පාප මිත්‍ර ආශ්‍රය නිසා. ඒ නිසා ඔබේ ආශ්‍රය ගැන ඔබ හැම වෙලාවකදීම කල්පනාකාරී විය යුතුයි. ඔබ කල්යාණ මිත්‍රයන් සහාය කොට කලන මිතුරන් කෙරෙහි නැමුණු සිත් එක්ක වාසය කළ යුතුයි. අන්න ඒ පුද්ගලයාට තමයි පුළුවන්කම තිබෙන්නේ ගුණධර්ම දියුණු කරන්නට, ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණණය කරන්නට. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුලදී දේශනා කරනවා මේ කල්යාණ මිත්‍ර සහාය කොට ඇති කලන මිතුරන් කෙරෙහි නැමුණු මනසක් තියෙන කෙනාට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කරන්න පුළුවන්කම තිබෙන්නේ, බහුලීකృత කරන්නට පුළුවන්කම තියෙන්නේ. කොහොමද? ඉදානන්ද බික්කු සම්මා දිට්ඨින් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාමි. ඒකේනා සම්මා දිට්ඨිය දියුණු කරනවා විවේක නිස්සිතං විරාග නිස්සිතං විවේක නිස්ෘතව විරාග නිස්ෘතව ඒ වගේම නිරෝධ නිස්ෘතව වස්සග්ග පරිණාමෝ. සම්මා දිට්ඨිය භාවිත කරනවා විවේක නිස්ෘතව විරාග නිස්ෘතව. ඒ කියන්නේ විවේකයෙන් උතුම් චේතෝ විවේකයේ ඇතුව ඒ වගේම සිතෙන් නොයැලෙමින් නිවන කෙරෙහි නැඹුරු වෙමින් එයා සම්මා දිට්ඨිය දියුණු කරනවා. සම්මා දිට්ඨිය ගැන වචනයක් කතා කරන්න පින්නතුනේ ඒකාන්තයෙන්ම කල්යාණ මිත්‍රයෙක් පමණයි. සම්මා දිට්ඨිය පිළිබඳව වචනයක් හෝ කතා කරන්නේ, වචනයක් හෝ කියලා දෙන්නේ කල්යාණ මිත්‍රයෙක් පමණයි.
හැබැයි අද කාලේදී අපි පරිස්සම් වෙන්නට ඕනේ කල්යාණ මිත්‍රයින් තෝරා ගන්නකොට. මොකද සුසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්ති කිව්වා වගේ කල්යාණ මිත්‍රයින්ගේ ස්වરૂපයෙන් කල්යාණ මිත්‍රයින් නොවන පාප මිත්‍රයිනුත් හැසිරෙන නිසා. ඒ කියන්නේ මේය ධර්මයයි කියලා අධර්මයේ දීපණය කරන නිසා අපි ඊටාම ප්‍රවේශම් වන්නට ඕනේ. මෙන්න මේකයි ධර්මය කියලා අධර්මයේ දීප්ත කරන නිසාම අපි මේ පිළිබඳව බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ. ඒ නිසා මොනවා හරි වචනයක් කිව්වා කියලා ඒ සත්පුරුෂ භූමියේයි ගත යුත්තේ නැහැ. ඒ අපි ධර්මයට විනයට ගලපා බහලා සසඳා ගන්නට අවශ්‍යයි. ත්‍රිපිටකයේ අනුසාරයෙන් ඒ අපි විමසන්නට ඕනේ. ඕනෑම කෙනෙක් ඕනෑම වචනයක් කිව්වත් මේ මහා නායක හාමුදුරුවෝ මේ මහතෙරුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කිව්ව අපි බණ අහන්නේ මේ හාමුදුරුවන්ගේ මේ ආදී ලෙස කාගෙන් ඔබ බණ ඇහුවත් ඒ කියන වචනය ත්‍රිපිටකයට ගැලපෙනවා නම් පමණයි ඔබ පිළිගත යුත්තේ. ත්‍රිපිටකය තුළ ඇතුළත් නම් පමණයි ඔබ ග්‍රහණය කළ යුත්තේ. ඒ ධර්මයේ පිළිබඳව ඔබ ත්‍රිපිටක අටුවා ඇසුරු කරගෙන ඒ මතය පිළිබඳව නුවණින් විමසා බැලිය යුතුයි. එතකොට තමයි ඔබට ඒ පිළිබඳව නිවැරදිව අවබෝධ කරගන්න තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට අන්න ඒ විදිහට අපි මේ මතවාදයන් පිළිබඳව නුවණින් විමර්ශනය කරනකොට අපිට කල්යාණ මිත්‍ර භාවයේ පිළිබඳව අපිට අදහසක් ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මෙතනදී අපිට ප්‍රධාන වෙන කාරණාව තමයි සම්මාදිට්ඨිය භාවිත කරනවා කියන දේ. අපිට පුළුවන් සම්මාදිට්ඨිය කියන දේ භාවිත කරන්න. යම් කිසි කෙනෙක් සම්මාදිට්ඨිය භාවිත කරනවා නම් ඔහු සම්මාදිට්ඨිය භාවිත කිරීම තුළින් තමා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ලෝකයට සම්මාදිට්ඨිය භාවිත කරන ආකාරය කියා දීම තුළින් ඔහු අනිත් අයටත් පරම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ආකාරය පිළිබඳව කතා කරනකොට මමංහි ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජාති ධම්මා සත්තා ජාතියා පරිමුච්ඡanti. ආනන්ද කල්යාණ මිත්‍රෝ මා කරා පැමිණ ජාතිය ස්වභාව කොට ඇති සත්වයෝ ජාතියෙන් අත මිදෙනවා. කල්යාණ මිත්‍රෝ මා කරා පැමිණ ජරාව ස්වභාව කොට ඇති සත්වයෝ ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්වයෝ මරණය ස්වභාව කොට ඇති සත්වයෝ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස් උපායාසයන් ස්වභාව කොට ඇති සත්වයෝ ඒ සියල්ලංගෙන්ම අත මිදෙනවා. ඒ නිසා ආනන්ද මේ සියලුම භ්‍රමචර්යාව තියෙන්නේ කල්යාණ මිත්‍රයා නිසයි කියලා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා. ඒක කොසල් රජුරවන්ට මේ අවස්ථාවේ නැවත භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරනවා. එදා ආනන්ද මගෙන් අහනකොට මම ආනන්දට මෙහෙම කිව්වා කියලා. එතකොට මේ කාරණාව ඇතුලේ මහ විශාල දහම් කරුණු පරාසයක් තිබෙනවා. මහ විශාල දහම් කරුණු රාශියක් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිත කිරීම. ඒ වගේම ಜಾති ධර්මය ಜಾතිය ස්වභාව කොට පවතින සත්වයෝ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ ಜಾතියෙන් අත මිදෙනවා. කොහොමද ಜಾතියෙන් අත මිදුනේ? කියන්නේ මරුණට පස්සේ ලැබෙන අත්දැකීම් අත මිදීමක් නෙමෙයි. ජරාව, ව්‍යාධි, මරණ, ශෝක පරිදේවාදී මේ සියල්ලංගෙම මරුණට පස්සේ ලැබෙන අතමිදීමක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනා කරන්නේ මේ ජීවිතයේ තුලදීම එය කෙලවරක් කිරීම, එයින් අතමිදීම පිළිබඳව. එතකොට ඒ අතමිදීම අපිට සාක්ෂාත් කරන්නට පුළුවන්කම තිබෙනවා අද දවසේදීම. ජාතිය ස්වභාව කොට පවතින සත්වයන්ට ජාති දුකෙන් මිදෙන්න පුළුවන්කම තිබෙනවා. කුමක් නිසාද? ඔහු සම්මා දිට්ඨිය දියුණු කරන නිසා. සම්මා දිට්ඨිය වඩන නිසා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දැකීම කියලා අපි කතා කරනවා. ඒ වගේම ඒ පිළිබඳව අපි විමසනකොට අපි දන්නවා දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව දන්නා කමම සම්මා දිට්ඨියයි. ඒ වගේම විවිධ පරයයන්ගෙන් සම්මා දිට්ඨිය අපිට අර්ථකථනය කරන්නට පුළුවන්කම තිබෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව වගේම පටිච්චසමුප්පාද ආදී ධර්මයන්ගේ අංගයන් ගානෙම සම්මා දිට්ඨිය පිළිබඳව අපිට අර්ථ දක්වන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒ මොනම අවස්ථාවක වුණත් අපි ඔක්කොම එකතෙන් කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ දුක කියලා දන්නවා කියන එක තමයි සම්මා දිට්ඨිය. දුක කියන එක දන්නවා. එතකොට කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය පිළිබඳව අපි හඳුනා ගන්නකොට අපි තේරුම් ගත්තා කල්යාණ මිත්‍රයෙක් භෞතික දේවල් තුල ඇලීම් ගැටීම් ආදී දේවල් වල නිරත වෙන කෙනෙක් නෙමෙයි. ඔහු සීලාදී සංවරයන්ගෙන් යුක්ත කෙනෙක්, ප්‍රිය වචන කතා කරන කෙනෙක්, තමාවත් අර්ථයෙහි යොදවන කෙනෙක්, අනර්ථ ස්ථානයෙන් ඉවත් කරන කෙනෙක් ආදී ලෙස ගුණධර්ම.
එතකොට එබඳු වූ පුද්ගලයෙක් එබඳු ස්වභාවයක් උරුම කරගන්නේ කුමක් නිසාද? ඔහුගේ දෘෂ්ටිය ඍජු නිසා. ඔහුගේ දෘෂ්ටිය ඍජු නිසා. ඔහුගේ දැක්ම සම්මා දිට්ඨිය හා සමගව යන නිසා. සම්මා දිට්ඨිය වඩන්නෙක් වන නිසා. ඒ නිසා සම්මා දිට්ඨිය වඩන මිත්‍රයෙක් ඔබ ළඟ ඉන්නවා නම් ඔබට සම්මා දිට්ඨිය දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. සම්මා දිට්ඨිය වඩන්නට පුළුවන්කම තිබෙනවා නිවනට නැඹුරු වූවක් කොට. කොහොමද අපි සම්මා දිට්ඨිය වඩන්නේ? සම්මා දිට්ඨිය දියුණු කරන්නේ? අපි යම්කිසි විදිහකින් දුක්ඛේ ඥානං කියලා දුක පිළිබඳව අපි නුවණක් ඇති කර ගන්නවා නම්, දුක පිළිබඳව අපි ප්‍රඥාව ඇති කර ගන්නවා නම්, අන්න ඒක තමයි සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨියෝත්පාදේ කියලා කියන්නේ. ඒක තමයි නිවනට නැඹුරු වෙලා අපි බලනවා කියලා කියන්නේ. සම්මා දිට්ඨිය වඩන්න පුළුවන් දෙයක් නේ එතකොට. ඒකනේ මේක භාවේති කියලා කිව්වේ. එතකොට සම්මා දිට්ඨියෙන් භාවේති විවේක නිස්සිතං. සම්මා දිට්ඨිය වඩනවා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු දේ තමයි සම්මා දිට්ඨිය දර්ශනය. නැතිනම් සම්මා දිට්ඨිය අපි උපදව ගන්නවා. මෙතනදී කියනවා සම්මා දිට්ඨිය අපි වඩනවා. ඒක වඩන්නේ නිවනට නැඹුරු වූවක් කොට. විරාග නිස්ෘතව. ඒක වස්සග්ග පරිණාමව තමයි අපි වඩන්නේ. ඒකට කොහොමද මේ සම්මා දිට්ඨිය වඩන්නේ? පින්නතුනි ඔබට තියෙන්නට ඕනේ ඊ타ම තීක්ෂණ උන යෝනිසෝ මනසිකාරයක්. ඊ타ම තීක්ෂණ උන යෝනිසෝ මනසිකාරයක් ඔබට තියෙන්නට අවශ්‍යයි. මොකද්ද යෝනිසෝ මනසිකාරයක් කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඔබට මේ ලෝකයේ තුල සාමාන්‍යයෙන් පවතින දර්ශනය ඉක්මවා යන විදිහට ඔබ නැවත පවත්වන ප්‍රඥාවෙන් යුක්ත මනසිකාරයක්. ප්‍රඥාවෙන් යුක්ත මනසිකාරයක් ඔබට තිබිය යුතුයි. ඒ ප්‍රඥාවෙන් යුක්ත මනසිකාරය තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය නැවත බහුලීකృత කරනකොට ඒ කෙනාට කියනවා සම්මා දිට්ඨිය භාවිත කරන කෙනෙක් කියලා. ඔහු නැවත භාවිත කරන්නේ කුමක් පිරිසිඳ දැකීම පිණිසද? දුක පිරිසිඳ දැකීම පිණිස. ඇයි ඒක අපි පිරිසිඳ දකින්නට අවශ්‍ය? ඒක පිරිසිඳ දකින්නට අවශ්‍ය ඒක අපිට වැහිලා තියෙන නිසා. අවිද්‍යාවෙන් වැහිලා තියෙන නිසා. මොකද්ද අපිට අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ? අපි ජීවත් වෙනවා කියන තැන, අපේ ජීවිතය කියන තැන අපිට වැහිලා තියෙනවා. මොකද්ද අපේ ජීවිතයේ මේ ස්කන්ධ ධර්මතා ටිකක්? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකක්. ඒකෙදි රූපය කියන එක හටගන්නේ ඒ මොහොතේ හටගන්න හේතු නිසාත් අතීත හේතු නිසාත් කියන මේ දෙපැත්තෙන්ම හේතු නිසා රූපය කියන දේ උපදිනවා. අපි දන්නවා අපි බොහෝ අවස්ථාවල සාකච්ඡා කරලා තියෙනවා අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන මේ දේවල් අතීත හේතු විදිහට රූපය උපදවන්නට හේතු වෙනවා. අද යම් විදිහකින් නැවත ඇහි හට ගැනීමක් තිබෙනවා නම්, කනේ හට ගැනීමක් තිබෙනවා නම්, නාසයේ හට ගැනීමක් තිබෙනවා නම්, මේ ප්‍රසාද රූපයන්ගේ පහළවීමක්, ආයතනයන්ගේ පහළවීමක් තිබෙනවා නම් මේකට හේතුව මොකක්ද? අතීතයේදී අවිද්‍යාව, තණ්හා, කර්ම නිසා මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ බැසගත්තා නම් ඒ විඥානයේ මේ නාම රූපය ඇසුරු කරගෙන පවතින තාක් කාලයක් මේ රූප නැවත උපදිනවා. වර්තමාන විදිහට ඍතු ආදී ඇසුරු කරගත්ත ආහාර රූපය මේ රූපයට උපස්තම්භක වෙනවා. ආහාර රූපයන්ගෙන් චක්කු ප්‍රසාදේ යම් විදිහකටද හදන්නේ ඒ නිසා අපිට රූප දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒකට අවිද්‍යා, කර්ම, තණ්හා ආදී අතීත හේතු ටිකත් වර්තමාන මේ ප්‍රත්‍යත් මේ ටික යෙදුනට පස්සේ අපිට ආයතන උපදිනවා, ඇහැ උපදිනවා. ඇහැ උපදිනවා කියනවත් එක්කම තමයි රූපේ ඉපැත්ම ගැන කතා කරන්නේ. යම් විදිහකින් යම් අවිද්‍යාවකින් යම් ආකාරයක හැක්නම් හැදුවේ ඒ ආකාරයේ රූප තමයි පේන්නේ. යම් කර්මයකින් යම් තණ්හාවකින් ඒ ආහාරය ඇසුරු කරගෙන ඒබඳු රූපයක් නම් හැදුවේ ඒබඳු ආකාරයට තමයි ඒ රූපය දකින්නට පුළුවන්කම තිබෙන්නේ. තිරසංගත සතෙකුටත් මිනිස්සෙකුටත් අපි එකම විදිහේ ආහාර දීලා එකම විදිහට අපි හැදුවොත් එහෙම ඒ අය දකින්න රූපය මොන විදිහේ රූපද දකින්නේ? ඒ අය දකින්නේ එකම විදිහට නෙමෙයිනේ, වෙනස් ස්වරූපයන්ගෙන් දකිනවා. ඇයි? මෙතන අවිද්‍යාව, තණ්හාව, කර්මය වෙනස් වෙනවා. ආහාරය එකම විදිහට ආවත් අවිද්‍යාව, කර්ම, තණ්හා ටික වෙනස් වෙනකොට එතන උපදවන රූපය වෙනස් වෙනවා. ඒතර අතීත හේතු ටිකේ බලපෑමත් වර්තමානයේ ආහාර ප්‍රත්‍යත් නිසා චක්කු ප්‍රසාදේ නැවත උපදිනකොට ප්‍රසාදයට අනුරූපීව අපිට රූපේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා රූපයට හේතු මොනවද කියලා විමර්ශනය කරනකොට රූපයට හේතුව පිළිබඳව දක්වන්නේත් අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරයයි කියන මේ හේතු ටිකමයි. එතකොට අපි හොඳට සම්මාදිට්ඨිය උපදවා ගැනීම පිණිස අපි සම්මර්ෂණය කරනවා
අපි ජීවත් වෙනවා කියන තැන තිබෙන යථාර්ථය පිළිබඳව අපි යෝනිසෝ මනසිකාරයේ පවත්වනවා. යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නේ මේ ධර්මතා ටික හටගත්තේ මේ බඳු ඌ හේතු ටිකක් නිසා නේද? අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැත්තම් වර්තමාන ආහාරයේ ප්‍රත්‍ය වෙන්නේ නැත්තම් චක්කු ප්‍රසාදේ උපදින්නේ නැහැ. ප්‍රසාදේ උපදින්නේ නැත්තම් රූප පේන්නේ නැහැ. හටගත්ත ප්‍රසාදය දැන් බිඳිලා යනවා නම් රූපේහි පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒකේ නිරෝධයේ පැත්තට අපි මෙනෙහි කරනවා. එතකොට අපි මේකේ හට ගැනීම දැක්කා, නිරෝධය දැක්කා. එතකොට ඒක පුද්ගලයෙක් නෙමෙයි. අපි දකින ඇසනම් ඇස චක්කු ප්‍රසාදේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණ දෙයක්. අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති වවත්තේති කියලා කියනවා ඒකට. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒ ආපු වර්ණ සටහනත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. පිනතුනේ මෙන්න මේ විදිහට අපි රූපය පිළිබඳව හොඳට සම්මර්ෂණය කරනවා. මේක සම්මා දිට්ඨිය වස්සග්ග පරිණාමෝ දිනු කරන විදිය. දැන් අපි බලන්නේ අම්මා ගැන, දරුවා ගැන, ඊට පස්සේ යාන වාහන ගැන, මිනිස්සු ගැන දේවල් නෙමෙයි. අපි බලන්නේ රූපය කියන දේ ස්වභාවය මේකයි, ඇහැ කියන දේ ස්වභාවය මේකයි, මේ දෙකම රූපය. ඉති රූපං. මෙන්න මෙහෙමයි රූපය. මේකයි රූපය, මේ රූපය හටගත්ත විදිය. එතකොට අපිට පේන්නේ මේ එළියේ තියෙන දේවල් ගැන හිත එක එක දේවල් ගහ ගැනත් හිතනවා, මේ එළියේ පේන වාහනය ගැනත් හිතනවා, ඉන්න මිනිස්සයා ගැනත් හිතනවා කියන තැනකින් නෙමෙයි. අපිට පෙනෙලා තියෙන්නේ ආයතන ටික ඇතිකල්හිම හටගත්ත රූපය. ඒ ධර්මතා ටික එකට හට ගැනීම සහ වැයවීම කියන තැනින් රූපය කියන දේ දකින්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපිට අරමුණක් පිළිබඳව අපිට දැනෙන්නේ කුමක් නිසාද? එහි තිබෙන වේදනා ගතිය. යම් සිතක රූපාරම්මණය අරගෙන උපදිනකොට එහි යම් විඳීම් සහගත ස්වභාවයක් තියෙනවා නම් ඒක තමයි අපිට වේදනාවක් විදිහට අරමුණේ රසයක් විදිහට දකින්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට වේදනාවක් උපදින්නේ ඇයි? වේදනාව උපදින්නේ අරමුණක් ස්පර්ශ වුණාට පස්සේ. අතීත කර්ම අවිද්‍යා කර්ම තණ්හා නිසා වර්තමාන ආහාරය අසුරු කරගෙන ඇහැ හැදුවත් හදපු ඇහැට රූපය ගැටුණත් එතනට සිත යොමුනේ නැත්තම් පස්ස කියන චෛතසිකයේ යෙදුනේ නැත්තම් තමන්ගේ කෘත්‍ය સિદ્ધ කළේ නැත්තම් ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. කනට අහන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඒක ස්පර්ශ වුණේ නැත්තම් විඳිනවා කියන එක වෙන්නේ නෑ. මේ ඔක්කොම එකට හටගන්න දේවල්. නමුත් ඒ කෘත්‍යයන්ගෙන් මේ දේවල් හඳුනා ගන්න. මේ ඔක්කොම එකට හටගන්න පෙරපසු නැතුව වේදනාව, සංඥාව, සංඛාරය මේ ඔක්කොම එකට හටගන්නේ. ස්පර්ශයත් මේ හා එකට හටගන්න දෙයක්. ස්පර්ශ වෙනකොටම පෙරපසු නැතුව එතන වේදනාව කියන දේ පවතින. ස්පර්ශය යාගේ වැඩේ කරනකොට වේදනාව විඳීම අර්ථය සිද්ධ කරනවා. හැබැයි ස්පර්ශය නිසයි විඳීම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක උපකාර කරනවා වේදනාවට. එතකොට ස්පර්ශය නැත්තම් වේදනාවේ පැනවීමක් නැහැ. එතකොට ඔබට ලෝකයේ සැපසහගත දේවල්, දුක්සහගත දේවල්, උපේක්ෂා සහගත දේවල් ස්පර්ශ නොවුණු කල්හිත් තිබෙනවා කියලා ඔබ හිතනවා නම් අන්න ඔබට පේනවා ඔබ ඉන්නේ වැරදි තැනක කියලා. එතකොට අපිට පේනවා යම් වේදනාව හටගත්තා නම් වේදනාව හටගත්තේ අවිද්‍යා කර්ම තණ්හා සහ ස්පර්ශය කියන වර්තමාන හේතුවත් නිසා. මේ ටික නැති වෙනකොට මේක නැති වෙලා යනවා. එතනින් පස්සේ තියෙන්න පුළුවන් කමක් නැහැ. මොහොතින් මොහොත වේදනාවේ හටගන්න බව සහ නිරෝධය දකින්න. හඳුනනකම සංඥාව, හිතනකම දැනගන්න, හිතනකම සංස්කාරයේ දැනගන්නකම විඥානය. එතකොට සංස්කාරයේ ළඟට එනකන් ස්පර්ශයේ හේතුයි, අතීත හේතු විදිහට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික හේතුයි. ඒ වගේම නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නවා. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හට ගන්නකොට නාම රූපයන්ගේ නිරෝධයෙන් විඥානය නිරුද්ධ වෙනවා. එතකොට මේ ආකාරයෙන් අපි බලනකොට අපිට පේනවා ස්කන්ධ ධර්මතා ටික තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ මොහොතින් මොහොත ඒ ස්කන්ධ ධර්මතා ටික හට ගන්නවා. ඇහැට රූපයක් පේනවා. රූපේ පේනකොට වේදනා සංඥා දෙකෙන් ගෙනල්ලා දෙන්නේ යම් විදිහකටද ඒ විදිහට අපි විඳීම හැඳිනීම ඇති කරගෙන දැනගන්නවා. අපි හිතනවා එළියේ තියෙන රූපය දැනගත්තා කියලා. රූපය අරමුණු කළා, රූපය දැනගත්තා, රූපය ගැන කල්පනා කළා කියලා හිතලා ඒක මිනිස්සෙක්ක පුද්ගලයෙක්ක කියලා අපි ඒ පැත්තට නැඹුරු වෙනවා. එතකොට මේ මෝඩකමින් ජීවත් වෙන කෙනෙකුට සම්මා දිට්ඨිය වස්සග්ග පරිණාම කොට වඩනවා කියලා කියන්නේ අර ධර්මයේ පිරිසිඳ දකින්න විදිහට එයා මේ හේතු ටික ඇති කල්හි හටගත්තේ මේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන මේ ධර්මතා ටිකක හට ගැනීමක් සහ ධර්මතා ටිකක වැයවීමක් කියන තැන යා නුවණ පවත්නවා. ඒ විදිහට නුවණ පවත්වනකොට එයාට පුළුවන්කම තියෙනවා මේ අරමුණු වල තිබෙන බරසාර ස්වභාවය අතහැරලා දාලා මේ අරමුණු වලින් Tamanට නිවෙන්නට මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ සීමාව ඉක්මවා ගිහිල්ලා එයාට
උදේවැය ඥානය කියන දේ උපදවා ගන්නට පුළුවන්. තමන්ට යම් විදිහකින් එතනටපත් වෙන්න බෑ නම් ස්කන්ධ කියන මට්ටම ප්‍රකට වෙන්නේ නැත්නම් තමන්ට ලෝකෙ තිබෙන අරමුණු ලෝකෙ තියෙන නොයෙක් සංඥාවන් වැඩි නම් ඔබට සිද්ධ වෙනවා ඒ මට්ටමත් එක්ක පොරකන්නේ නැතුව ඊට වඩා පල්ලෙහාට ඇවිල්ලා සතර මහා ධාතු විදිහට හරි දෙතිස් කුණප කොට්ටහස විදිහට හරි මේ රූපයෙහි කලාප සම්මර්ෂණය කරමින් ඝන විනිර්භෝගය කරමින් නානා අරමුණු වල දුවන හිත ඒ අරමුණකට ඒකාග්‍රගත කරමින් ඔබට හැසිරෙන්නට සිද්ධ වෙනවා. ඒකත් සම්මාදිට්ඨියම තමයි නිවන අරමුණු කරගෙන තමන් ඒ දර්ශනයට අදාළ පසුබිම දියුණු කර ගැනීම. එතකොට මේක කරන්න පුළුවන්කම තිබෙන්නේ ඔබට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබෙනවා නම්. කල්යාණ මිත්‍රයෙක් මේ මඟ කියලා දෙන්නේ නැත්නම් ඔබට මේක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා ඔබ කල්යාණ මිත්‍රයෙක් බවට පත්වනෝ වගේම ඔබ කල්යාණ මිත්‍රයින් ඇසුරටපත් වෙන්න. කල්යාණ මිත්‍රයින් සහායකයින් කරගන්න. කල්යාණ මිත්‍රයින් කෙරෙහි නැමුණු පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒ බඳු තමන්ට අර්ථලාභය සිද්ධ කරන, තමන්ට ධර්මලාභය සිද්ධ කරන ඒ බඳු සත්පුරුෂයන් ගැහුවත් ඒතන අතහැරලා දාලා යන්නට එපා. බැන්නත් ඒතන අතහැරලා දාලා යන්නට එපා. ඒ බඳු සත්පුරුෂයන් මැසුරු කරන්න. ඒ බඳු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලෝකේ හැමදාම යහපතක් මිස කිසිම කලෙක අයහපතක් කරන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා පියවරෙන් පියවරට මහරජා ඔබ මේ විදිහට කල්යාණ මිත්‍රයින් ඇසුරු කරනකොට ඔබේ ඇතුළත ජනයා අන්තපුරවාසී ජනයා සම්පූර්ණම ඔවුන් කල්යාණ මිත්‍රයින් ඇසුරු කරන්නට පටන් ගන්නවා. ඔවුනුත් කල්යාණ මිත්‍රයින් වෙනවා. ඊට පස්සේ බාහිර ජනතාව රටේ ජනතාව ඉඳලා රටේ රජුරෝ කල්යාණ මිත්‍ර බව කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනකොට සාමාන්‍ය මහ ජනතාව දක්වාම කොහොමද කල්යාණ මිත්‍ර ගුණධර්ම වැඩෙන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ දක්වනවා. ඉතින් අද එහෙම නොවන නිසා සමාජය තුළ මහා පරිහානියක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ විදිහට අපි මේක වෙනසක් කරනවා නම් ඔබ කල්යාණ මිත්‍රයෙක් බවට පත්වීම තුළින් ආරම්භ වන්නට ඕනේ. ඔබ ගෘහය තුළ ගෙදර වාසය කරනකොට ඔබට බෑ නම් අනිත් අයට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබට බෑ නම් ඔබේ දරුවන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබට බෑ නම් ඔබේ පවුල ඇතුලේ ඔබ කල්යාණ ගුණධර්ම ඇසුරු කරන කල්යාණ මිත්‍රයෙක්ව යම් මට්ටමින් හෝ සම්ප්‍රේෂණය කරන්නට අනිත් අයට. ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඔබ ඒ නිසා ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔවුන්ට කොහොම හරි දහම් පදයක් කියලා දෙන්න උත්සාහවත් වෙන්න. උපක්‍රමශීලීව හරි. ඇතැම් වෙලාවට ඒ අයට අර අනේ පිඬුසිටුතුමා පුත්‍රයව බණ අහන්නට යවුවා වගේ බණ අහන්න කිව්වේ නැහෙනේ. කියන දේ මතක තියාගෙන ඉන්න කියලා ඒ වෙනුවෙන් වේතනයක් නෙගෙව්වේ. ඒ වගේ හරි කොහොම හරි ඒ කියන්නේ එකෙන් කිව්වේ විදිහට කරන්න කියන එක නෙමෙයි උපක්‍රමශීලී වන්නට කියන එක. කෙසේ හෝ ධර්මය කෙනෙකුට දෙන්නට උත්සාහවත් වෙනවා නම් ඒක කල්යාණ මිත්‍රකමක් සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයන් සත්පුරුෂයන් තෝරා ගැනීමේදී අද දවසේදී ප්‍රවේශම් වන්න. හැබැයි බොහෝ කල් ඇසුරු කිරීමේදී ඔබට තේරුම් ගන්න පුළුවන් නිවැරදි කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ කවුද කියන එක පිළිබඳව. ඉතින් මේ විදිහට කල්යාණ ගුණධර්ම අපි තුල දියුණු කරනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා වගේම ජාතිය ස්වභාව කොට ඇති සත්වයින්ට ජාතියෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඇයි? උපදින්නේ හටගන්නේ ස්කන්ධ ධර්මතා ටිකක්. ස්කන්ධ ධර්මතා ටිකක් උපදින තැනක ස්කන්ධ ටික පුද්ගලයෙක්ක කියලා අපි රැවටෙනකොට ස්කන්ධ ටික ආත්මයක්ක කියලා රැවටෙනකොට අපිට ඒක නිසා එන දුක විඳින්න සිද්ධ වෙනවා. හැබැයි අපිට ස්කන්ධ ධර්මතා ටිකක් විදිහට විතරක් අපිට දැනෙනවා නම් අපිට දකින්න පුළුවන් නම් අපිට පුද්ගලයෙකුගේ ඉපදීමක් අපිට ලැබෙන්නේ නැහැ. උපදින්න තියෙන කර්ම රැස් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මතු උත්පත්තියක් නැති වෙලා යනවා. දැන් සත්ව පුද්ගල භාවයක පැවැත්මක් එයාට පණවන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා සියලු ආකාරයෙන් ඔහු ජාතියෙන් මිදුණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. ලෙඩ වෙන්නේ කවුද? රූපේ මම නෙමෙයි නම්, වේදනා සංඥා සංඛාර විඥාන මම නෙමෙයි නම්, මගේ නෙමෙයි නම්, ආත්මේ නෙමෙයි නම්, ඒ විදිහට දකින්න කෙනාට ලෙඩ වෙන්න මම ඉඳීද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් ඔහු කරා පැමිණෙයිද? නැහැ. පැමිණෙන්න හේතු නැහැ. හේතුවම නැති කරලා දාලා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයයේ තියෙන වටිනාකම අදම දුක නැති කරලා අදම සැපයෙන් වාසය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඔබ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න, කල්යාණ මිත්‍රයන් සහාය කොට පවතින්න, කලන මිතුරන් කෙරෙහිම නැමුණු පුද්ගලයෙක් බවට ඔබත් පත්වන්නට කියලා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි කල්පනා කරගන්න හැම කෙනෙක්ම ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා
යෝනිසෝ මනසිකාරාදී පවත්තල වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා කවුරුත් දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඔබ පින්වත් සෑම සිළු දෙනා නමින්ම මේ පරිලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සිළු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි, අද දවසේ විභජ්‍යවාද ධර්මදේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජනීය කොත්මලේ කුමාරකස්සප ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. අද දවසේ මෙම උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුනේ මහර්ගම පදිංචි හේරත් මහත්මිය සහ වික්‍රමරත්න මහත්මිය ප්‍රධාන එම පින්වත් පිරිස. ඒ හැම දෙනාගේමත් යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වන්නට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් විභජ්‍යවාද ධර්ම දේශනාව අද දිනට අප මෙලෙසින් නිමවට පත් කරනවා. පින්වත් ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.